නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුතවතා කෝපනායස්මා සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බාති. ධර්මානුශාසනාවෙහි සදහැබර දායකත්වයේ දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා වාසනාව උදා කරගත්තා වූ ලංකාවාසී ලෝකවාසී සදහැබර පින්වත්නි, අනුග්‍රහක බෞතුන් ආරාධනයක් කරමින් පෘථග්ජන භූමියෙන් ලෝකෝත්තරයට පැමිණෙන්නේ කෙසේද යන්න ඉතා සරලව පැහැදිලි කර දෙන ලෙස දේශකයන් වහන්සේට කරුණාවෙන් ආරාධනයක් කර සිටිමු. ඉතා සරලව පැහැදිලි කරන්න ඕන නිසා තමයි සූත්‍ර දේශනාවක් තෝරා නොගත්තේ. සූත්‍ර දේශනාවක පෙළක් තිබෙනවා. නැත්නම් ඔබට මේ කරුණ පැහැදිලි කිරීම සඳහා සලායතන වග්ගයේ හෝ සංයුත්ත නිකායේ කන්දක වග්ගයේ සූත්‍රයක් ගත්තම හොඳයි කියලාත් හිතෙනවා. ඊටත් වඩා ඒවා ආශ්‍රයෙන් තේරුම් ගත්ත කරුණ උදව් කරගෙන සරලව සමාජ කාරණාශ්‍රයෙන් පැහැදිලි කරන එක සරල වෙනවා වඩාත් කියලා හිතෙනවා. ඔය පඨම සහ ဒုတိ ය කියන අසුතවන්ත කියන සූත්‍ර දෙකෙන් එක පාඩයක් ගත්තේ මම මෙතෙන්ට ගැලපෙන නිසා අයරුණාම ඒ සූත්‍රය විග්‍රහ කරන්නට නෙමෙයි. මේ මම පැහැදිලි කරපු පාඨයේ සිංහල සරල තේරුම ධර්ම ශ්‍රවණයකට තේරුම් ගත්ත පුද්ගලයා ඉන්පසු නුවණින් කුමක් කළ යුතුද? ඒ ප්‍රශ්නට දීපු උත්තරේ බණාසා තේරුම් ගත්ත පුද්ගලයා කරන්න ඕන දේ කියලා තිබෙනවා. බණ අසා තේරුම් ගත්ත පුද්ගලයාට තමයි ශ්‍රතවත් අරිය ශ්‍රාවකයා කියලා කියන්නේ. බණ අසා තේරුම් නොගත්ත කෙනාට තමයි අසුත පුතග්ජනයයි කියලා කියන්නේ. අසුත කියන එක එතන පෙන්වන්නේ බුදුන් වහන්සේ වදාළ පරිදි කරුණු තේරුම් නොගත් කියන එක. බාහිර ලෝකයේ උට ලෝකයේ පිළිබඳ සහ විවිධ විෂයන් පිළිබඳ විශාල දැනුමක් තියෙන්න පුළුවනි. ඒකත් එක්තරා විදිහක බහුසුත භාවයක්. නමුත් මෙතන තථාගතයන් වහන්සේ මේ ධර්මදේශනාවන් කිරීම සඳහා ලෝකයා භාවිතා නොකරන ආගමික ග්‍රන්ථවලවත් ගැඹුරට සඳහන් නොකරන ගැඹුරු මූලයක්, ගැඹුරු ඒකකයක් පදනම් කොට ගන්නවා. ඒ ගැඹුරු ඒකකය තුල තමයි සියලු සිදුවීම් උන්වහන්සේ විග්‍රහ කරන්නේ. වරදින හැට හරි, මිදෙන හැට හරි, ජය ගන්න හැටි හරි, පරදින හැටි හරි, දුකටපත් වෙන හැටි හරි, දුකින් මිදෙන හැටි හරි ඕනම දෙයක්. තවත් විදිහකින් කියනවා නම් ත්‍රිලක්ෂණය හරි, පටිච්චසමුප්පාද නිරෝධය හරි, අප්‍රමාදය හරි, යෝනිසෝ මනසිකාරය හරි, සතිපට්ඨානය හරි, කර්මක්ෂය කිරීමේ කර්මය හරි, මේ හැම දෙයක්ම උන්වහන්සේ පැහැදිලි කරන්නේ සියුම් ඥානයකින් එක තැනකට යොමු කරමින්, එක තැනක සිදුවෙන දෙයක වරද සහ නිවැරදි කිරීම වශයෙන්. අන මේ අසෘත පුතග්ජන භාවය කියලා කියන්නේ මේ එක තැනකට යොමු කරගන්න නුවණ නැතිකම. අපි තාමත් පුතග්ජනයි කියලා මේ සමාජයේ බොහෝ දෙනෙක් කියනවා ඇති. ඒකේ එහෙම කීවට මොකට කියනවද දන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් විග්‍රහ කරනවා නම් පුතග්ජන භාවය කියලා කියන්නේ ඔබට ඔබ පේනවා පුද්ගලයෙක් වශයෙන්. ඔබ මව්කුසින් බිහි වුණා, දිනක මේ යනවා. එතෙක්කල් ඔබ එක්කෙනෙක්. එයයි ඒ ඔබ. ඔබට දුන්න නමට අයිති පුද්ගලයා ඔබ කියලා ඔබ කියන්නේ මම කියන එක. අන්න එහෙම මව්කුසින් බිහි වූ තැන් පටන් මේ අනතුරුම නොනැස්සන පුද්ගලයෙක් ඉන්නවා කියන ඔබට පෙනෙන දැකීම තමයි අසුතවන්ත භාවය, අසල්පසුත භාවය කියලා කියන්නේ. ඉතින් ඒක තව ටිකක් අපි විග්‍රහ කරලා බලමු. හොඳයි, ආහාර නොදී හිටියොත් දින 7ක් ඔබට ඉන්න පුළුවන් ද අවුරුදු 70ක් 80ක්? නෑ, කය කෙසඟ වී ගොස් අනතුරුව පොළොවට පස් වෙනවා. දින 7ක් ඇතුළත 7කින් පස්සේ. ඒ කියන්නේ කය
පවතින්නේ සහ පවතින තත්ත්වයෙන් පවතින්නේ නැවත සපයන ආහාර නිසා අලුත් වෙන බැවින්. පැරණි කොටස් ගෙවී යනකොට අලුත් වෙන බැවින්. එතකොට කය ඔබ මම කියයි කතා කරාට කය බාහිර ලෝකේ තියෙනකොට එළවලු පරතුරු. එවිට එළවලු පරතුරු වල ධාන්‍ය ලෝකයේ තිබෙන දේවල් ඔබේ මොකේ හරහා ආමාශයට ගියන් පස්සේ තමයි මත්ස්‍ය මාංශ බවට පත් වෙන්නේ. බාහිර වස්තුවක බාහිර සතර මහා භූතයක අන්පරිද්ද. ආපහු ඔබ පොළොවට පස් වුණාම පොළොවේ පස්. ඒ ඔබේ ස්වභාවය අන්පරිද්ද. මේකට එහෙම අනිත්‍ය කියලා කියන්නෙත් නෑ. ලෝකේ අනිත්‍යයි කියලා කිව්වට ඒ ඔබ පිළිබඳව ඔබට පේන දේ. එතකොට පොළවෙන් හිරෙලිය උදව් වෙන්නේ යම් කිසි දෙයක් ආහාර වශයෙන් සැකසෙනවා. ඔබ ඒවා ඔබේ කයේ පැවැත්මට ආහාර වශයෙන් ගන්නවා. ඒ ආහාර අන්පරිද්දක පෙරළි ඔබේ ශරීරයේ කොටස් හැදෙනවා. කල් යනකොට ඒවා යලිත් පොළොවට එකතු වෙනවා. මේක චක්‍රයක්. ඒ අපේ ඇසට පෙනෙන අපේ පවතින රාජයන් අපට උපයන්න සහතිකයක් දෙන පිළිගන්න අනන්‍යතාවයේ සම්මතය පිළිගන්න එකක්. පුද්ගලයෙක් බිහි වුණා, ඔහුම දරුවෙක්, ඔහුම තරුණයෙක්, ඔහුම රැකියාවක් ලද්දෙක්, ඔහුම විවාහකෙක්, ඔහුම පියෙක්, ඔහුටම මේ මරණ සහතිකය දෙන්න වෙනවා. වෙන කෙනෙකුට දෙන්න බෑ. එහෙම කෙනෙක් ඉන්නවා කියලා එයා නෑ කියන එක. නමුත් මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ කය මුල් කොටගෙන විවරණ කිරීමට එහා යමින් සිත මුල් කොටගෙන විවරණය කරනවා. එතකොට තථාගතයන් වහන්සේ අවුරුදු 80ම තියෙන හිතක් කියලා පෙන්වන්නේ නැහැ. ඔබතක් ජනයට පෙරෙන. උන්වහන්සේ වදාරන්නේ සිතට ආයුෂ මොසන්තයි තියෙන්නේ. හටගත්ත ගමන් නැසෙන්න ඕනයි කියලා. ඒකතල උපදින චෛසික සියල්ලත් ඒ මොහොතේම නැසෙනවායි කියලා. මෙන්න මේ ඔබ තුල මෞකුසින් බිහි තැන් පටන් අතරක් නැතුව සිදුවෙන ශනික චිත්තචෛසිකවල මරණයක් තියෙනවා. උන්වහන්සේ ඔය අසුතවන්තනි සූත්‍රවල පැහැදිලි කරලා තිබෙනවා කයෙතින් අවුරුදු 60ක් 70ක් ඒකාකාරීව තියෙන බැවින් කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ කියලා. හරි කියන එක නෙවෙයි ඒකෙන් පෙන්වන්නේ. එහෙම පෙනෙන නිසා අන පෘථග්ජන පුද්ගලයාට එතකොට එහෙම පෙනෙනවා පුද්ගලයෙක් ඉන්නවායි කියලා. නමුත් ඉතිමනෝ ඉතිචිත්ත විච විඥානං කියන සිත සහ මනස සහ විඥානයයි කියන ලැබෙද ඒකේ ස්වභාවය මෞකුසින් බිහි උතෙන් පටන් මැරෙන කල්මත් වෙන්නේ නැහැ. ඒක අසුරු ගසන සැනකින් හට ගන්නවා නැතෙනවා සහ වඳුරෙක් අත්ෙන් අත්තට පනින්නාසේ ඇසෙන් කරනට කනින්නාසයට නාසෙන් දිවට දිවෙන් කයට සිත මාරු වෙනවා. මාරු වෙනවා කියන එකේ තේරුම තියෙන සිතක් මාරු වෙනවා නෙමෙයි එකක් මැරි තව එකක් උපදිනවා. අන පෘථග්ජන කියන පුද්ගලයාට ජීවිතය තුළ නැවත නැවතත් මැරෙමින් උපදින සිතුවිලි සමූහයක් තියෙනවා කියන එක තේරෙන්නේ නැහැ. ඔව් ඉපත කියන්නේ මෞකුසෙන් බිහිවීමට, මරණය කියන්නේ ජීවිත අවසානයේට. ඒක තුළ තමයි පෘථග්ජනයාට හොඳ කෙනෙක් වෙන්න, නරක කෙනෙක් වෙන්න, සිල් රැකීම තුළින් දුගතිගාමී වෙන්න පුළුවන් වෙන්නේ පුද්ගලයෙක් වශයෙන් ශික්ෂාපද සංවරයට. පුද්ගලයෙක් වශයෙන් ශික්ෂාපද සංවරය අනිවාර්යයෙන්ම පෘථග්ජන භාවයේ තුල. පංචශීලයේ සිට උපසපන් භාවයේ දක්වාම ඒ ශික්ෂාපද සංවරයේ අද සිල් ගත්ත කෙනා සිල් රකින්න හෙට වෙනකල් ඉන්න ඕනනේ. ධර්මශාලාවේ උදේ සිල් ගත්ත කෙනා හවස දක්වා ඉන්න නිසා තමයි ශික්ෂාපදය රැකෙන්නේ. ඒ නිසා ඒක පුද්ගලයාට වළංගු එකක් නේ. නමුත් සිත මොහතකින් නැතිනවා නම්, ඒකට උපදින දේවලුත් නැතිනවා නම් ඒකට ඔය වළංගු නැහැ. අන්නේ මොහතකින් උපදින නැසෙන සියුම් දෙය අර මම සඳහන් කළ අනිකුත් ග්‍රන්ථ පරිශීලනයේදී මට හමුුනේ නැහැ. ආගමික ග්‍රන්ථ සමූහයක් මගේ ළඟ තිබෙනවායි කියලා කතා කරන්නේ මම. ඒවයි එබඳු සියුම් දහමක් උගන්වන්නේ නැහැ. මේක මේ තථාගතයන් වහන්සේ වදාළ සූත්‍ර දේශනා අතර සංයුත්ත නිකාය නම් වූ එකතු කරලා තියෙන ධර්ම ග්‍රන්ථවල කන්දක නම් වූ වර්ගයේ පුරාම තියෙන එක. අනිත් අයත් පවතිනවා. අන්න එය තුල සිදුවෙන සිදුවීම සාමාන්‍ය සමාජයේ ඒ පුද්ගලයා තුළ ඒ බඳු දෙයක් තුළ සිදුවෙන සිදුවීම ප්‍රමාදය, ප්‍රමාද විහාරී. එතකොට ඔහු ආදේ කරන්නේ ප්‍රමාදව. මේ පෘථග්ජන කියන පුද්ගලයාට බුදු සමයේ නමක් තමයි ප්‍රමාද විහාරී. මොකක්ද ඔහු අතින් සිදුවෙන ප්‍රමාදය?
අන්න ඔහු අතින් සිදුවන ප්‍රමාදය ඔහු දුකටපත් වෙන බව ඔබට තේරෙනවා නම් ඔහුට ඊට පස්සේ අපමාද විහාරී වෙන්න වෙනවා. අන්න පෘථග්ජන භාවයේ සිට ලෝකෝත්තර මාර්ගයට යනවා කියන එකේ තේරුම පෘථග්ජන භාවයේ පමාද විහාරී ලෝකෝත්තර මාර්ගයේ අපමාද විහාරී. ලෝකෝත්තරයටපත් වීමට යන පාර. මාර්ගය කියවම ඒක කටුමැටි පාරක්, බොරළු පාරක්, සිමෙන්ති පාරක්, කොන්ක්‍රීට් පාරක් නෙවෙයි. අනුගමනීය ප්‍රතිපදාවක්. ඉතින් මා මේ දකින්නේ තථාගත බුදු පියාණන් වහන්සේ මනවින් මේ පිළිබඳව දර්ශනය කරලා ස්වකීය ඥාණයෙන් තේරුම් අරගෙන වෙනත් පොතක් සහ වෙනත් උපදේශයක් පරිශීලනය නොකලාට සූත්‍ර දේශනාවක් ඇසුරෙන් ඔබ තුල දකින්න ඕන දෙයක්. මේ සූත්‍ර දේශනා කියන්නේ ගස්කොළන් ගැන කතා කරන කයි කතන්දර නෙවෙයි. ඔබ පිළිබඳව ගැඹුරු විවරණයක්. ඒ ඔබ පිළිබඳ ගැඹුරු විවරණයේදී මේ ස්ත්‍රී පුරුෂ භාවයවත් අරන් නැහැ. ඊටත් එහා ගයක් ගන්න. ඒ ස්ත්‍රී පුරුෂ භාවයේ පවතින්නේ ලෝකේ පැවැත්මට සම්මුතියක් මතනේ. නමුත් ඊටත් එහා ගිය ස්ත්‍රී පුරුෂ දෙකටම පොදු, ගිහි පැවිදි දෙදෙනාටම පොදු සියුම් ධර්මතාවයක් තමයි තථාගතයන් වහන්සේ මිනිසාගේ ජීවිතයේ ඒකකය හෙවත් එක කියලා පෙන්වන්නේ. ජීවිතය තුළ පවතින එක. ඒ එකක් පාසා මරණයක්. ඒ එක තුළ සිදුවෙන සිද්ධිය සසර හැදීමට, සසර බැඳීමට, දුක් ගෙනත් දීමට හේතු වෙන බව පෘථග්ජනයා දන්නේ නැහැ. මේ එක තුළ සිදුවෙන සිද්ධියක් තියෙනවා. ඒක තථාගතවරු පැහැදිලි කර වදාරන්නේ තමන්ගේ ජීවිතයේ පමාද විහාරීත්වය. ඒ පමාද කියන වචනේ තේරුම ඔබ කියන අර්ථයෙන් ප්‍රමාද වෙනවා කියන එක නොවේ. බස් රථය ගියාට පස්සේ බස් නැවතුම් වලට එනවා එතකොට ප්‍රමාද වෙලා කියන එක නොවේ. පාසලේ ගේට්ටුව වැහුවා දැන් පාසල් වෙනවා ප්‍රමාද වෙලා කියන එක නෙවෙයි. මේ ප්‍රමාද කියන එකේ තේරුම සසරට බැඳෙනවා කියන එක. ඒ තුළ මේ ඒකකය තුළ ඔබට සසරට බැඳෙන්න පුළුවනි බුදුන් වහන්සේ අවවාද නැතුව. බුදුන් වහන්සේගේ ඉගැන්වීම නැතුව ඕන කෙනෙකුට මේ ලෝකේ ඕනෑම රටක ජාතියක ආගමික විදිලා මේ ඒකකයට බැඳෙන්න පුළුවනි. නමුත් බුදුන් වහන්සේ වදාළ මාර්ගයේ තේරුම් ගන්න නැතුව ගැලවෙන්න නම් බෑ. අර සමහර මේ මම දැකලා තියෙනවා ඔය උගුල නැත්නම් කෙමල නැත්නම් තව එක සත්තු අල්ලන දේවල් බොහොම ලේසියෙන් ඇතුළට යන්න පුළුවනි මේකේ. තල්ලු වෙනකොට දොර ඇරෙනවා. හැබැයි ආපහු එන්න බෑ වැහිලා තියෙන්නේ. ඔය අදාළ පුද්ගලයා එක අරගන්නව ඇරුණාම ඔවුන්ට අරගෙන එන්න බෑ. එහෙමයි ඒක සකස් කරලා තියෙන්නේ. අන්නේ ඒක තමයි මේ මායයට ආපු කෙමනක් කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයත්. ඒකට අහු වුණාමත් අහු වෙන්න පුළුවන් ඕන කෙනෙකුට. ගැලවෙන්න නම් බුද්ධ ආවාදයම ඕනේ. මේ ඒකකයට කියන නම තමයි මගේ අතින් දැන් කියුනේ පංචස්කන්ධය කියන එක. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගන්න එක ඔබ අතින් සිදුවෙන වරදයි. මාර බන්ධනයයි, සසරට බැඳීමයි. දැන් එහෙමනම් මේ බණාසා දැනගන්නට මොකද්ද දැනගන්න ඕන? පංචස්කන්ධය දැනගන්න. ඉතින් මේකට ලොකු බාධාවක් රටේ පවතිනවා. මොන්දයක් තථාගතයන් වහන්සේ වදාළ ආකාරයෙන් නොව එක් පුද්ගලයා Tamanට හිතෙන ආකාරයෙන් මේ පිළිබඳ විවරණයක්කින් කතා කරලා තියෙන සමාජයේ. මා මගේ මේ සවනින් අසා තිබෙනවා. ඇතැම් ඔය දේවාල කෝවිල් වැනි දේවාල හින්දුත්වයේ දේවාල කියන්නේ ඊටත් එහා එකක් නේ සාමාන්‍ය දෙවැනි අය. ස්වකීය ආයාචනයේදී දෙවියන් කෙරෙහි කරන ආයාචනයේදී මේ පුද්ගලයින්ට පවතිනා වූ 89ක් රෝග 99ක් රෝග දුරු කරලා දෙන්න කියලා දෙවියන්ට යාඥාවක් කරනවා. එතකොට ඔවුන්ගේ මේ යාඥා වාක්‍යයේ තියෙන්නේ මේ යාදින්නාවේ ශරීර පංචස්කන්ධයට වැළඳගත්තා වූ කියලා. මේක අහගෙන ඉඳලා අපි ඔක්කොම හිතා ගන්නවා පංචස්කන්ධය කියන්නේ ශරීරයට කියලා. එහෙම නැත්නම් ඔය යම් තැන් නියෝජනය කරන අය ආයතන ප්‍රධානීන් පුද්ගලයා කියන අර්ථයෙන් පංචස්කන්ධ ගොඩක් වාඩි වෙලා ඉන්නවා කියලා තමයි සමහර විට 10ක් විතර හිටියොත් කියන්නේ. ඒ වගේම මේවා පිළිබඳව ආගමික පොතපත හැදෑරුව අය පවා කතා කිරීමේදී හදාරලා නැති බව හරියට.
ඔවුනුත් පුද්ගලයා සංකේතවත් කිරීමට පංචස්කන්ධ කියන වචනේ යොදනවා. මම මගේ කනින් අසා තිබෙනවා, පුවත්පත්වල දැකලා තිබෙනවා. මෙන්න මේ නොමග යැවීම තුළ ඔබත් හිතන් ඉන්නවා පංචස්කන්ධ කියන්නේ ශරීරයට කියලා. නැහැ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ විවරණයක අටුවාවක තිබෙනවා ස්කන්ධ කියන්නේ සමූහයකට. මේ සමූහය හටගනිත්ම දිරත්ම මැරෙත්ම. ඒකේ ආයු කාලය කණයයි කියලා පෙන්වන්නේ. කණයක් කණයක් පාසා ක්ෂණේ කණේ තං. ඔබ උපදිනවා. ජායසේච ජීයසේච දිරනවා. මියසේච මිය යනවා. ක්ෂණයකින් ස්කන්ධ ඉපදී දිරා මිය යනවා. පුද්ගලයා නම් අවුරුදු 60ක් 70ක් ඉන්නවනේ කය පේන්න තියෙන්නේ. ඒ නිසා කය නෙමෙයි එකෙන් කියන්නේ. අර ක්ෂණයකින් උපදී දිරා යන සමූහයට නමක් ස්කන්ධ කියන්නේ. තේරුම් ගන්න ඕන කාරණාව. ඊළඟට මේකට හොයාගන්න හොඳ උදව්වක් තියෙන තැනක් තිබෙනවා. ඔය සංගතනිකායේ සලායතන මේ කන්දක වර්ගයේ පවතින සලායතන වර්ගයේ පවතින තවත් එක සූත්‍රයක්. මේ සූත්‍රය තුල පවතිනවා වෙනත් රහසක්. අන්න ඒ රහස තමයි අපිට මේකට හුඟක් උදව් වෙන්නේ. ඔය අපි මේ ජීවිතයේ ස්කන්ධ පහකට බෙදුවා වගේම මිනිසා නැත්නම් සත්වයා ස්ත්‍රී පුරුෂ බෙදෙන්දර දොරවල් හයකට බෙදෙනවා. ඒ දොරවල් හයකට බෙදාගෙන ඒ දොරවල් හයෙන් ලෝකෙත් එක්කලා සම්බන්ධතා පවත්වන්නට යාමේදී දොරවල් හය නිසා දොරවල් හයෙන් ස්කන්ධ පහේව හයක් හට ගන්නවා කියලා තියෙනවා. එතකොට එයින් කියවෙන්නේ මොකද්ද? ඔබට තියෙනවානේ අනාර ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ දොරවල් හයට. දොරවල් හයට හම්බ වෙන්නා වූ අරමුණු වලටත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. ඇසට නම් කාටත් රූපය, කනට නම් ශබ්දය. එතකොට මෙන්න මේ පංචස්කන්ධේ රූප කියන්නේ කාය හෝ ශරීරය කියලා ගන්න තැන එහාට ගියොත් උතක්ජන භාවයෙන් එහාට ලියන්න කියන්න පාඩම් කරන්න ඇරුණා මිදෙන්න නම් කාටවත් බෑ. බන තියයි ඕන තරම් බන කියයි ඕන තරම් කරන්න කියයි. නමුත් ඔවුන් අදාළ ශික්ෂණයට යොමු වෙන බව උන්ට ප්‍රායෝගිකව කරන්න පුළුවන් බවක් මම දකින්නේ නැහැ. ඇයි? වැරදුන නිසා. මේ සත්‍යය සසරේ අතරමං වුණේ. මෙතනම් සුන්දර බුදු සමයක් තිබිලත් මේ පංචස්කන්ධ ධර්මතාවයේ වරදවා තේරුම් ගැනීම, වරදවා තේරුම් කර දීම, වරදවා ලිවීම නිසාමයි. ඒක මං එකක් කීවේ මොහතකින් ඇති වී නැති වෙන එකක්. ඒ ඒකකේ කියන වචනේ මම දන්නේ එහෙමයි. එකක් කියන අර්ථයෙන්. එතකොට ඇහැ තුළ උපදින එකක් නේ පංචස්කන්ධය කියන්නේ. කන තුළ උපදින එකක් නේ. නාසය තුළ උපදින එකක් නේ. ඒ විදිහට දොරවල් හයට ගන්නා වූ අරමුණ තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වයේ සංසිද්ධිය විස්තර කරන එකක් තමයි රූප වේදනා සංඥා සංකාර පහ කියන්නේ. එහෙමයි අර අපි ඉදිරිපත් කරන සූත්‍රයේ සඳහන් වෙන්නේ මේක. මේකේ නමත් මම මීට පෙර කියලා තිබෙනවා. මොහොතකට මට මේ මොහොතේ මතක් වෙන්නේ. මතක් වුණාම කියන්නම් ආපහු. එතකොට මෙන්න මේ ධර්මතාවය ඔබ තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තේ නැතුවම ඔබ අර පුද්ගලයෙක් වශයෙන්, අම්මා වශයෙන්, තාත්තා වශයෙන්, දුව වශයෙන්, පුතා වශයෙන්, භික්ෂුව වශයෙන්, භික්ෂුණිය වශයෙන්, පාලකයා වශයෙන්, පුද්ගලයෙක් වශයෙන් සමාජය තුළ කටයුතු කරනවා. ප්‍රභූවරයෙක් වශයෙන්, පින් කරන කෙනෙක් වශයෙන්, පව් කරන කෙනෙක් වශයෙන්. ඒ ක්‍රියාකාරීත්වය තුළ ඔබ දන්නේ නැතිව පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන ඔබ බන්ධනගතව සසරට බැඳෙමින් සසරට හදමින් ජීවත් වෙන බව පෘථග්ජනයා දන්නේ නැහැ. සසර තිබෙනවා නෙමෙයි Taman අනුගමනය කරන ක්‍රියාමාර්ගයේ අනුව සසර හැදෙනවා. කොයි පැති වලට හැදෙන්නේ? අපාය පැත්තට හැදෙන්න පුළුවන්, දිව්‍ය ලෝකේ පැත්තට හැදෙන්න පුළුවන්, බඹලෝ පැත්තට හැදෙන්නත් පුළුවන්. ඒ කය නිසාද? නෑ. කයේ
පවතින සිත ක්‍රියා කරන ආකාරයේ වෙනස්කම් නිසා. චිත්තේන නියති ලෝකේ කියනකොට සිත විසින් ලෝකේ අරන් යනවා. මිනිසා ගෙනියනවා අපාය පැත්තට, දිව්‍ය ලෝක පැත්තට, බ්‍රහ්ම ලෝකෙට මිනිස්සයා ගෙනියනවා. කයින් ගෙනියන්නේ නැහැ. නමුත් ඔහුගේ අනාගත හේතුඵල ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ ලෝකෝත්තර මාර්ගය ශික්ෂාපද සංවරය තුල නැහැ. පුද්ගලයා තුල නැහැ. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් කරගන්න එක ඔබේ පෞද්ගලික වැඩක්. ඔබ කරන මෝඩකමක්, ඔබ සසරට අහුවීමක්, ඔබ දුකටපත් වීමක්. අන්න ඒක තමයි බණ අසා දැනගන්නවා කියන එකේ තේරුම. දැන් සංයුත්ත නිකායේ කන්දවකේ සූත්‍රවල මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේ මගේ කොට මම කොට ගැනීම කියන අර්ථයෙන් පෙන්වලා තිබෙන්නේ. අර අපි කතා කරන අසුතාන්ත සූත්‍රයේ පැහැදිලි කරනවා ඒක. කොහොමද? මිනිසාට කය දිරා යනවා පෙනෙන බැවින් කයෙන් නිදහස් වීමේ ඕනකමක් තියෙනවා. නමුත් ඔහු සිතට එන දේ මමත්වයේ ගත්ත පුරුද්ද බොහෝම කල් භාවිතා කළ බැවින් ඔහුට එයින් මිදෙන්න බෑ. අන්නේ වචන විශේෂයෙන් මතක තියාගන්න. ඒ මොහොතේ සිතට එන දෙය වෙනයි, ඒ මමත්වයෙන් ගැනීම වෙනයි. දැන් අන්න බුදුදහමේ මේ වචනෙන් එළි වෙනවා මම හදාගන්නේ පඨවි ආපෝ තේජෝ වලින් නෙවෙයි කියලා. අර වත්මන් සමාජයේ තාමත් කය කියන්නේ මම පඨවි ආපෝ තේජෝ වල රූප කියන්නේ කියලා බණ කියනවා. ඒ අසුතවන්ත සූත්‍රයේ කියවල නැතුව වෙන්නේ නැති. සිතට එන දේ. සිතට එන දේ කොමක්ද? සිතට එනවා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් බැලුවොත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා අරමුණු හයක්. ලෝභ දේශ මොහ වශයෙන් බැලුවොත් ලෝභය දේශේ මොහේ ඊර්ෂ්‍යාව ක්‍රෝධේ වෛරය කියලා අරමුණු. පව්පින් වශයෙන් බැලුවොත් පව්පින් කියලා දෙනවා. තව පව්පින් ධාන කියලා. ඒ මොහොතේ පස්දොරින් හෝ මන සිතින් සිතට එන දෙය ඇසුරෙන් මම හදා ගන්නවායි කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. එතකොට සිතට එන දේ හතරෙන් මම හදාගන්නේ මොකක් නිසාද? සිතට එන දේ සමග ඇලීමෙන්, මුලාවෙන්, ගැටීමෙන්, මුලාවෙන්. සිතට ඇවිදින් අවශ්‍ය කටයුතු කරලා එයා යන්න බලාන එන්නේ. අපි අල්ලාගත්තත් නැත්නම් එයා යනවා, නැත්නම් නැති වෙලා යනවා. අල්ලා ගැනීම අපේ පෞද්ගලික වැඩක් වශයෙන් සංයෝජනයක් නැත්නම් සසරට බැඳීමක් බවට පත් වෙනවා. මතක තබා ගන්න ඕන කාරණාව. අන්න ඒ ඔබ තේරුම් ගන්න වෙනවා. මේ සිතට එන්නේ අපි කියමුකෝ ඉදිරියෙන් තියෙන පුද්ගලයායි කියලා, හිස්සර කෙනා කියලා. එයාගේ රූපයට ආලෝකය වැටීමෙන් පරිවර්තනය වෙන නැත්නම් පරාවර්තන වෙන ආලෝක කිරණ ඔබේ ඇසේ කාචය හරහා ගමන් කොට ඔබේ ඇසේ ඇතුළත පවතින උත්තරයක් වැනි අපි ඒකට ප්‍රසාදය කියලා කියනවා. ඒ තුළ ඉස්සරහා ඉන්න පුද්ගලයා වගේම හේවණැල්ලක් හදනවා. කණ්ණාඩිය තුළ තිබෙනා වූ ඔබේ රූපේ වගේ. හැබැයි හදන්නේ යටිපැත්තට. ඉස්සරහා ඉන්න පුද්ගලයා හිටගෙන ඉන්නවා නම් අනිත් පැත්තට යට පැත්තට හැදෙන්නේ. එහෙමයි. ඒකට මෙන්න මේ ඇතුළේ හත ගන්නා වූ සෙවණැල්ලට පටිබිම්බ කියනවා. ඉදිරියෙන් ඉන්න පුද්ගලයාට බිම්බ කියනවා. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා හෝ ගස නැත්නම් බිම්බය හඳුනා ගන්න ඇසේ පහළ වෙන පටිබිම්බයක් නැතුව බෑ. එතකොට අර ඉස්සරලා හඳුනා ගැනීම සඳහා මේ ඇසේ පහළ වෙන පටිබිම්බය තමයි රූපය. ඒක පඨවි ආපෝ තේජෝ නෙමෙයි. ඒක චෛසිකයක් හඳුනා ගන්න. එතකොට ඉදිරියෙන් ඉන්න පුද්ගලයා ඒ පතිත වෙනකොට ඇස තුළ ඉදිරියෙන් මුද්ද පුද්ගලයා හතුරෙක් නම් මෙතන හතුරා කියන හැඟීම පහළ වෙනවා. එයා තවත් කෙනෙක් එහා පැත්තෙන් හිටගෙන ඉන්නකොට එයාට වැටුනහම එයාගේ සිතෙත් වැටෙන්නේ සෙවණැල්ල. නමුත් සෙවණැල්ල ආශ්‍රයෙන් මිතුරෙක් කියන හැඟීම පහළ වෙනවා. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා එක්කෙනෙක්. ඔහු පේනවා නම් හැමෝටම පේන්නේ නැතයි එක විදිහට. නමුත් 10 දෙනෙක් බැලුවොත් 10 විදිහකට පේන්නේ ඒ පුද්ගලයා අනුව තමන් හිතේ හදාගත්ත ප්‍රතිබිම්බයට එකතු කරපු අගය. ළමා කල පටන් බොහෝ කල් ඇසුරු කිරීම තුළින් හතුරෙක් මිතුරෙක් නෑදෑයක් හොඳ කෙනෙක් නර කෙනෙක් කියලා ඒ ආදී වශයෙන් එකතු කරගත්තා වූ අගය තමයි මෙතෙන්ට එන්නේ.
ඉදිරියෙන් ඉන්න පුද්ගලයා දකිනවා කියන එකේ ගැඹුරු අර්ථය එයාගේ ආශ්‍රයෙන් ඔබේ හිතට එන මේ රූපය දකිනවා. ලෝකේ කතා කරනකොට ඉදිරියෙන් ඉන්න පුද්ගලයා දකිනවා කියලා කියන්නේ. ඒකට කමක් නැහැ. නමුත් දකින්නේ ඔබ හිතේ හදාගත්ත දේ. දැන් මෙන්න මේ රූපේනේ ඔබ විඳින්නේ. අරය නෙවෙයි. හතුරා නම් මේ විඳිනවා දුක් වේදනාවකින්. මිතුරා නම් ඒ විඳිනවා සැප වේදනාවකින්. ඔබ හිතනවා ඉදිරියෙන් තියෙන දේ විඳිනවායි කියලා. නැහැ. එහෙනම් හැමෝටම එක වේදනාවක් පහළ වෙන්නේ නැතයි? නැහැ. ඉතින් එතකොට මේ වේදනාචෛසිකේ පහළ වෙන එකට වේදනා ස්කන්ධය කියනවා. වේදනා යනු රිදෙනවා නෙවෙයි විඳිනවා කියන එක. කොහොමද විඳින්නේ? ඉදිරියෙන් ඉඳ පුද්ගලයා හතුරා නම් දුක් වශයෙන් විඳී, මිතුරා නම් සැප වශයෙන් විඳී. නෑදෑයා නම් නෑදෑ වශයෙන් විඳී. ආදී වශයෙන්. ඒ වගේම ඒක රූප සංඥාවක් වශයෙන් හඳුනන එක ඇහෙදි සිද්ධ වෙන්නේ. ශබ්දයේදී ශබ්ද සංඥාවක් හඳුනන එක තමයි මේ ශබ්දයේදී කනේදී සිද්ධ වෙන්නේ. ගන්ධයේදී ගන්ධ සංඥාව කියන්නේ හඳුනනවා කියන එක. හඳුනන එක තමයි ගන්ධයේදී සිදු වෙන්නේ. අන්න ඒ නිසා ඇසේ රූපය, කනේ ශබ්ද රූපය, නාසයේ ගන්ධ රූපය, දිවේ රස රූපය මුල රූප 6ක්. 6ට වේදනාත් 6ක්. 6ට සංඥාත් 6ක්. 6ට අදාළ චේතනාත් 6ක්. රූප සංචේතනා, ශබ්ද සංචේතනා. මෙන්න මේ විදිහට ඇස තුල රූප වේදනා සංඥා සංකාර 4ක්, කන තුල රූප වේදනා සංඥා සංකාර 4ක්, නාසය තුල රූප වේදනා සංඥා සංකාර 4ක්. 4 ඒවා 6ක්ම පහළ වෙනවා සිත තුලත් එක්කලා. මේ 4ෙන් කරන වැඩ ටික වෙනස්. රූපය අරමුණක්, ශබ්දය අරමුණක්, වේදනාව විඳීමක්, සංඥාව හැඳිනීමක්, සංකාරය ඇලීමක් ගැටීමක් බැඳීමක්. ඒවයි ඒ චෛසික වල ක්‍රියාකාරීත්වයෙන් පෙන්වන්නේ. එක එකෙන් කරන වැඩේ. පෙරපසු නෑ එක්වර හට ගන්නවා. මේ පහම කරපු වැඩේ දැනගන්න එකට තමයි හඳුනා ගැනීම හෙවත් විඥානය කියන්නේ. ඇසේ විඥානය, චක්කු විඥානය, කනේ හඳුනා ගැනීම සෝත විඥානය, නාසයේ හඳුනා ගැනීම ගාන විඥානය. එතකොට එකක් නැසී තවත් එකකට සවිඥානක නෙමෙයි සය විඥානක. සවිඥානක කියන්නේ විඥාන සහිත. පුද්ගලයා කියලා කියන්නේ ಜಾති ආගම් කුල ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තරව මෙන්න මෙහෙම විඥාන 6ක එකතුවක්. පංචස්කන්ධ 6ක එකතුවක්. අන්න ඒක තේරුම් ගත්තොත් දැන් පංචස්කන්ධයට ගිහි පැවිදි නෑ. පංචස්කන්ධයට ස්ත්‍රී පුරුෂත් නෑ. පංචස්කන්ධයට ජාතික ජාත්‍යන්තර ආදේශක දේශිකත් නෑ. ඒවා සමාන සම්මුතියට තියෙන්නේ. එහෙම පොදු දහමක් මේක. ආගමකුත් නෑ ඒකට ඊට පස්සේ. දැන් මේක අපට දීලා තිබෙන භාග්යක්. ලෝකේ ජීවත් වෙනකොට අර විදුලියට විවෘත වෙන විට පින්තූරයක් සටහන් වෙනවා වගේ විවෘත වන ගමන් හඳුනා ගන්න පුළුවන් කමක් තියෙනවා. අදාළ කාර්යය කරලා මේ චිත්තසයිසික සියල්ල සිතත් සමග සිතුවිලි මේ යන්න ඕන. ඒක ස්වාභාවිකත්වයක්. ඔන්න අපට වරදින තැන බුදුන් වහන්සේ පෙන්වනවා ඔබ එසේ කරන්නේ නැතුව මේවත් සමග කුසල හෝ අකුසල අහේතුක වශයෙන් නැත්තම් ඒකට කියනවා තව පුණ්‍යාභි සංකාර අපුණ්‍යාභි සංකාර වශයෙන් කියලා. ඇලෙනවා ගැටෙනවා. අනේ හටගෙන නැසෙන එක ඇලීමෙන් ගැටීමෙන් ගැනීම තුල නතර වීමක් වෙනවා. බැඳීමක් සිදු වෙනවා. අන්නර ඇස තුළ පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහට, කන තුළ පහළ වෙන රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියලා කියනවා. ඒකට එන දේ ලෝභයෙන් මෝහයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ගැනීමට කියනවා මමත්වයෙන් ගැනීම කියලා. ඒකට කියනවා දිට්ඨි කියලා. එතකොට අවත්නි මේ උපාදානයේ හේතු වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහට සක්කායයි කියනු ලැබේ. ඒකට එන දේ මම කොට ගැනීම දිට්ඨියයි කියනු ලැබේ. දැන් සක්කාය දිට්ඨිය බැඳෙන්නේ ජීවිතය තුළද ශරීරය තුළද නෑ අරමුණ තුළනේ. ඔය ත්‍රිපිටකේ පුරා පෙන්නන්නේ අරමුණු සක්කාය දිට්ඨියෙන් බැඳෙනවා කියලා. එතකොට මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ කියන්නේම තුළ මම ඉන්නේ කය නෙමෙයි අර අරමුණ තුළ. ඒක අරමුණ තුළ දෙයක් ආත්මයක් නෑ. ඒක තමයි ඒකට දිට්ඨියක් කියලා කියන්නේ. වරදවා ගැනීමක්. අන්න මේ අරමුණ ලෝකේ ජීවත් වෙන්න හටගෙන නැසෙනවා නම් ඒක පංචස්කන්ධයගේ ඉදීම මැරීම. ඒක තර්ධනයක් ගර්ධනයක් මොකක්වත් නැහැ. නමුත් ඒක මමත්වයෙන් ගත්තාම පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය වෙනවා.
පංචස්කන්ධය සතරට බැඳෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයෙන් ඇලීම ගැලීම නිසා මේ යන්නේ අනාගත පැවැත්මකට හේතු තබා. අන්නේ අනාගතයට හේතු පවත්වන එකට සංයෝජනය කියලා කියනවා. දැන් පවෙන් සංයෝජනය වෙන්න බැරිද? පිනෙන් සංයෝජනය වෙන්න බැරිද? ධානයෙන් සංයෝජනය වෙන්න බැයිද? පෙළුවනේ. පවෙන් සංයෝජනයකට කාමාවචර සංයෝජන කියනවා. පිනෙනුයි දෙකෙන්ම ධාන වලින් සංයෝජනයකට රූපාවචර අරූපාවචර කියනවා. උද්ධම් භාගී සංයෝජනය කියනවා. කවුරුත් බැඳිලා. පෞකාරයත් බැඳිලා, පින්කාරයත් බැඳිලා, ලෞකික ධානලාභීනුත් රූපාවචර බැඳිලා සසරට. බද්දෝ ජායති, බද්දෝ මීයති, බද්දෝ අස්මා ලෝකම් පරලෝකම් ගච්ඡති. බැඳිලා මැරෙනවා, බැඳිලා උපදිනවා, බැඳිලා පෙළුවෙන් පරලෝට යනවා. මොනවෙන් බැඳිලාද? පවට බැඳිලා, පිනට බැඳිලා, ධානයට බැඳිලා. මෙන්න මේ විදිහට ඔබ පිළිබඳ කරන විග්‍රහයක් තමයි මේ සූත්‍ර දේශනාව ලෝකම තියෙන්නේ. ඉතිහාසය ඉගෙන ගන්න යන්න එපා. ඉතිහාසය ඉගෙන ගත්තට ඔබට මේක දැනෙන්නේ නැහැ. ඔබ තුල මේක වෙනවද කියලා පොඩ්ඩක් සියුම් ඥානයකින් ආපහු හැරලා බලන්න. කල්පනා කරලා බලන්න. එතකොට ඔබේ ආයුෂ අසුරු ගසන සැනක් පමණයි. ස්කන්ධ පහ උපදින කරම මැරෙනවා. ඊට වඩා ආයුෂ නැහැ. තවත් ස්කන්ධ පහක් උපදින අරක හේතු කොටගෙන ඊළඟට. ඒක හේතු වෙනවා හැබැයි ඊළඟකට. මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ සත්‍යය විග්‍රහ කරන්නේ මිනිසා තුළ පමණක් නෙමෙයි අනිකුත් සත්ත්වයන් තුලත් විග්‍රහ කරනවා. අපට ඒවා විග්‍රහ කරන්න ඕනකමක් නැහැ. උණ්ඩ කියලා දෙන්න බැරි බැවින් අපි මේ දුකින් මිදීමට මේ පංචස්කන්ධ විග්‍රහය ඉගෙන ගන්න ඕනේ. දැන් මේකට එන දේ මොනවද? එයට එන දේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ, පවපින ධානය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධේ, වෛරය ඕන දෙයක් ඒට එන දේ. දැන් ඔබ ද්‍රව්‍ය වලින් මම හදාගන්නේ නැහැ. මේ අරමුණට බැඳීම තුලින් මම හදාගන්නවා කියලා නේද පෙන්නන්නේ. අන්න ඒකට වෙනස් සූත්‍රයක පෙන්නනවා මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. ඉතින් මේ උපන් තැනilla මැරෙන කල්ම කී ලක්ෂයක් මමත්වෙන් ගන්නව ඇද්ද? ඉතින් හැම එකක් තුළම මායයට බැඳිලා සතර හදන එක සතරට බැඳෙන එකනේ කරමි. අන්න ඒකට කියනවා පු탁ජන භාවය කියලා. පු탁ජන පුද්ගලයාට සතරෙන් මිදෙන්න කවදාවත් බෑ. මොකද ඔහු සතර බැඳෙන පාරයි දන්නේ. ඔහු සසර බැඳෙමින් සසර හදන පුද්ගලයා. සසර තියෙනවා නෙමෙයි තම තමන්ට ආවේනික තම තමන් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ පාවිච්චි කරන්නා වූ සිත තුළ පවසින්නා වූ කුසල කුසල චෛතසිකයන්ට අනුව අකුසල අනුව පරිහානියත් කුසල අනුව ඉහළට යාමත් කියන තුළ සීමාව තුළ සසර හැදෙනවා. සසර හදාගෙන අපායෙත් යන්න පුළුවනි, දිව්‍ය ලෝකෙත් යන්න පුළුවනි, බ්‍රහ්ම ලෝකෙත් යන්න පුළුවනි. පෘථග්ජනයින්ට යම් අය කියන දේවල් අහලා දානි දෙන්නත් පුළුවන්, සිල් රකින්නත් පුළුවන්, භාවනා කරන්නත් පුළුවන්. නමුත් සසර ගමන නවත්තන්න බෑ. ඒ ඔක්කොගෙම සසර හැදෙනවා. අන්න සසරින් මිදෙන මාර්ගයේ පංචස්කන්ධේ වරද්දකට පස්සේ පොත්පත් වලින් දේශනා කරන අයට දේශනා කරන්න බැරි නිසා වුණුත් ඊට පස්සේ පිනෙන් සසර හදන හැටි උගන්වනවා. අනාගත බුදුහාමුදුරුවෝ සසරින් මිදෙන හැටි කියලා දෙයි. එතකල් ඔබට තියෙන්නේ පිනෙන් සසර හදන එක කියලා. සසර හදන්න උගන්වන බුද්ධ ආගමක් තමයි මම ඉපදුන ලෝකේ රටේ තිබුණේ. අද අපි මෙහෙම කීවට. ඒකට හේතුව මේ පංචස්කන්ධ ධර්මතාවයේ කය කොට ගැනීම සහ ඒකේ රූප ශරීරය කොට ගැනීම තුළ නිවරදිව පංචස්කන්ධයට එළඹෙන්න බැරි වුණ එක. මොකද පංචස්කන්ධයේ ආත්ම කොට ගැනීම සක්කාය දිට්ඨියයි. දැන් පංචස්කන්ධයේ සක්කාය දිට්ඨිය කඩන්න එපා සෝවාන් වෙන්න. පංචස්කන්ධේ වරද්දාගත්ත හොඳ කැඩෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනනේ. අන්න මේ නිසා මේ පෘථග්ජන පුද්ගලයා සක්කාය දිට්ඨිය තුල තමයි පව් කරන්නේ, පින් කරන්නේ, ධාන වඩන්නේ. පව් කරනවට පින් කරනවට සක්කාය දිට්ඨිය කියලා කියනවා. ධාන වඩනකොට රූප රාග කියනවා. රූපී ධානයට. අරූපන අරූපී ධාන රාග කියනවා. ඒ අපේම සක්කාය දිට්ඨිය සංයෝජනේ ඉහළට බැඳෙන ආකාරය. ඒවා අපිට දැන් දැනගන්න අවශ්‍ය නැහැ. නමුත් සක්කාය දිට්ඨි පහාන සූත්‍රය කියලා තියෙනවා. සක්කාය පහාන සූත්‍රය. මේක ප්‍රහාණය කරන්න ඕන දෙයක්. මන්දයත් බුදුවරු පහළ වෙන විට ලෝකේ මේ මිනිසුන් මේකට බැඳිලා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. ඒක තුල තමයි බුදුරජාණන් වහන්සේ ඔය පංචස්කන්ධයට එන දේ මම කොට ගත්තාම තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. දැන් පංචස්කන්ධ දුක්ඛා නෙමේ පංච උපාදානස්කන්ධේ මම ඉන්න හින්දා නේද මේ දුක තියෙන්නේ. ඒ මම මයන්නද කයන්න යන්නේද නැත. ඒ මම ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, ඊර්ෂ්‍යාවයි, ක්‍රෝධයයි, වෛරයයි අන්නේ හැඟීම් වලින් හැදෙන්නේ.
මතක තබා ගන්න. යම් කිසි අරමුණක් මමත්වයෙන් ගත්තොත් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයටපත් වී නැසෙන්නේ අනාගත විපාකයක් දෙන්න කර්ම බීජයක් එකතු වී. කර්ම බීජයක්. බීජය පැලවෙනවානේ. චිත්ත අභ්‍යන්තරයේ යලිත් හෙට අනිද්දාට සහ මතු ජීවිතයට හටගන්න හේතු ඉතුරු කිරීම කර්ම රැස් කිරීමයි. කර්ම කරනකොට විපාක විඳින්න හේතු රැස් වෙනවා. පස්සේ විපාකයේ ඵලයක් වශයෙන් යලදී. ඒ වගේ සංසාරයේම කර්ම විපාක වශයෙන් බුදුන් වහන්සේ විග්‍රහ කරමින් ලෝකෝත්තර වෙන්න කර්ම විපාක තුල බෑ කියලා තියෙනවා. දැන් ඔබ අහන්නේ මේ ලෝකෝත්තර භාවයටපත් වෙන්නේ. දැන් මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර පහට ලෝක කියනවා, මේකට අයිති කියන එකට ලෞකික කියනවා. එහෙනම් ලාභයත් අලාභයත් සැපත් දුකත් නින්දාවත් ප්‍රශංසාවත් යසස්සයතත් ලෞකික. ඒකේ අලාභය අස නින්දාව දුක දුකක්මයි, ලාභය අලාභය ප්‍රශංසාව කීතිය සැපයි. ඒකට ලෞකික සැප කියනවා. ලෝකෝත්තර සැප එහෙම නෙවෙයි. මේ සැප නැති වෙනවා. එතකොට දුක් එනවා. දුක් තියෙන එකම දුක්, සැපත් තියන් වෙනස් වෙනකොට දුක් එනවා. නමුත් අපිට ඊට වඩා දෙයක් තේරෙන්නේ නැති නිසා දුක් ගැන අමතක කරලා සැපම හොයන්න හදනවා හැමදාම. නෑ. දුක්ඛ සැප දෙක නිති පෙරළේ රිය සකල එක ලෝකුහරේ. ඒ දෙක මාරු වෙන එකක්. මේ ලෝකෙට ආවනම් ඒ ලෝකෙ බෙදාගත් ආකාරය ගත් කල මේ දෙපැත්තටම මිනිස්සෙකුට වැනෙන්න සිද්ධ වෙනවා ඔන්චිල්ලාවට වගේ. මෙන්න මේ තමන් පිළිබඳව මේ දර්ශනය නොදන්නාකම පෘථග්ජන භාවයයි. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා පංචස්කන්ධය තුල පංච උපාදානස්කන්ධය තුල උපාදානෙන් මිදෙන විදිහක් ලෝකෙට දේශනා කළා. ඇලෙන විදිහ ලෞකික භාවයයි, මිදෙන විදිහ ලෝකෝත්තර භාවයයි. දැන් එතකොට අර අරමුණෙන් අරමුණට මැරෙනවා නම් කොහොමද ජීවිතෙන් එහා පැත්තට යන ආත්මයක් සහ ඇහෙන් කනටවත් ආත්මයක් යන්නේ? එමයි බුදු සමයේ අර ලෝකේ පවතිනා වූ ආගම්වල සහ අර මේ Hindu ධර්මයේ පවතිනා වූ අංගුෂ්ටි මාත්‍ර පුත්‍ර කියලා හදවත ඇතුලේ ඇඟිල්ලක් විතර මිනිහෙක් ආත්මයක් තියෙනවා කියලා නිගෙන්වයි කියන්නේ. නමුත් මේ ස්කන්ධ පහේ ඉපදීම මැරීම දැක්කහම එතනින් එහාට යන සතෙක් ආත්මයක් නැහැ. අර දෘෂ්ටිය නිසා හේතු ඉතුරු වීම තම තමයි සසර හැදෙන්නේ. එහෙනම් මේක ස්කන්ධ පහ උපාදාන වී මැරෙනකොට සසරක් හැදෙනවා. සසර හදලා සසර ගමන කෙලවර කරන්න බෑ. ඒ නිසා අපි කියන්නේ පව හොඳ නෑ, පව උපාදානයක් සසර හදනවා. පින හොඳයි, උපාදානයෙන් තොරව කරන්න පුළුවන් නම් සසර හැදෙන්නේ නෑ. උපාදානය සසර හදනවා. ධානය ලෞකික සුවයි, නමුත් උපාදානය සසර හදනවා. පංච උපාදානස්කන්ධය තුල පව ඔස්සේ, පින ඔස්සේ, ධාන ඔස්සේ සසර හදන්න තමයි මිනිස්සු දන්නේ. මෙන්න මේ මුලාව විවෘත කරන්න පුළුවන්, විවර කරලා දෙන්න පුළුවන් උත්තමයා තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඔබ වෙනුවෙන් මේක පැහැදිලි කර දී ඔබ මිදෙන්න ඕන නම් මෙන්න මේ වැඩේ කරන්න කියලා ඔබට වගකීමක් පවරනවා. ඔබ ඔය කියපු කටයුත්තට දැන් මෙතෙක් මම පැහැදිලි කරපු කටයුත්තට කියනවා අසිහියෙන් කටයුතු කිරීමයි කියන ලද ප්‍රමාදය. ඒ එන කාරණේට ඇලෙනවා, මුලා වෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. ඇලීම මුලාව, ගැටීම මුලාවම මමත්වෙන් ගැනීමයි. මම කියා ඉන්නේ නෑ ආයේ. අන්න මේ අදහස් චිත්තාභ්‍යන්තරයේ පෝෂණය වෙනකොට ඔබ කියනවා ඒ පුද්ගලයා ටිකක් ආඩම්බරයි, අහංකාරයි. අන්න ඒ තමයි මම. කය නෙවෙයි. ඒ ඔබට පෙන්වන්න හදන්නේ රැස් කියලා හැම කියලා කතා කරන්නේ. ඒක තමයි. අන්න ඒ විදිහට යම්කිසි පුද්ගලයෙකුට Tamanට තියෙන දේ සිතට ගැනීම තුළින් ආඩම්බර වෙන එක අහංකාරයේවත් මමකට ගැනීමයි. දැන් බුදුරජාණන් වහන්සේ නැති සමාජයේ මිනිස්සුන්ට පව ඔස්සේ, පින ඔස්සේ, ධාන ඔස්සේ සක්කාය දිට්ඨියට බැඳෙමින් සංයෝජනය වෙන්න පුළුවන්. නමුත් සක්කාය දිට්ඨිය කඩන එකනේ සංයෝජන කඩනවායි කියන්නේ. අන්න කඩන්න පටන් ගන්න එක තමයි ලෝකෝත්තර භාවය කියලා කියන්නේ. මේකට 아무තු ධර්මයක් තියෙනවා කියලා තමයි අපේ හිතන් ඉන්නේ. නමුත් ධර්මය කියන්නේ නෙවීමට, ධර්මයට පැමිණෙන්න මේ බැඳෙන එකෙන් කඩන්න ඕන. උන්වහන්සේ තේරුම් ගත්තා එකතු වීමෙන් බැඳේ. මොහොතකින් මේකට එකතු වී ප්‍රතික්‍රියා දක්වන්න යාමෙන් බැඳේ, එකතු නොවීමෙන් කැඩේ කියලා.
නමුත් සංසාරයේ බරපතල විදිහට ඔබ මොකද කළේ? දිවා රාත්‍රී දෙකේ මේවට එකතු වුණා. එකතු වුණේ කොහොමද? මට උනේ ලාභයක්, මට උනේ අලාභයක්, මට උනේ නින්දාවක්, මට උනේ ප්‍රශංසාවක් ආදී වශයෙන් බෙදමින් ඇලෙමින් ගැටමින් යාමම එකතු වීමයි. එකයි මම අර සමහර වෙලාවට කියන්නේ අස්වැන්න අනුන්ගේ අස්වැන්නක් භුක්ති විඳින්න ගිරවෙක් එනවා කුඹුරයායට. ඔහු එන්නේ වීයට කාලා යන්න. නමුත් ගොවියාට නැත්තම් බමුණාට ජාතකෝතේ සඳහන් පරිදි මේක වදයක් නිසා උගුලක් කටවලා තියෙනවා. කෑම කණ්ඩ එනවා, කෑම කණ්ඩාවට උගුලට අහු වෙනව නොදන්නකම නිසා. අරමුණු රසයෙන් විඳින්න ඔබ එනවා. මමත්වෙන් ගැනීමෙන් සසරට අහු වෙනවා. අරමුණු රසයෙන් විඳලා උපාදාන කරගන්න නැතුව අතහරිනවා නම් අහු වෙන්නේ නැහැ. ලෝකේ දීලා තියෙන්නේ උපාදාන කරගන්න නැතුව විඳින්න පුළුවන් ප්‍රමාණයක් විතරයි. දුකක් නැතුව. අර උපාදාන කියන වචනෙන් පෙන්වන්නේ සසරට බැඳෙනවායි කියන එක. පංචස්කන්ධය දුකක් නැහැ. උපාදානයෙන් සසරට බැඳේ. වච්චගොත්ත සූත්‍රයෙන් අපි සුකුතුහලශාලා සූත්‍රයෙන් පාඩයක් ඉදිරිපත් කරනවා නිරන්තරයෙන්. ලෝකයාට උත්පත්ති පනවන්නේ ස උපාදානස්ස කෝහං වච්ච උත්පත්තිම් පන. අර උපාදාන සහිත වීම ඔවුනොවුන් කරන පෞද්ගලික වරදක්. ඒ නිසා පවේ උපාදානයෙන් සසර එක පැත්තකට, පිනේ උපාදානයෙන් සසර තව පැත්තකට, ධානයේ උපාදානයෙන් සසරේ තව පැත්තකට. උපාදානයේ වෙන කාරණා නිසා සසර හැදෙනව ඇරුණාම උපාදානයේ වෙන කාරණා වලින් සසරෙන් මිදෙන්න බෑ. නමුත් අර අහිංසක අපේ බෞද්ධ පුරවැසියන් කල්පනා කරන්නේ පින් රැස් කරලා පිනේ උපාදානයෙන් සසරෙන් මිදෙන්න පුළුවන් කියලා. පිනේ උපාදානයෙන් හොඳ නම් සසරේ හොඳ පැත්තට ඇවිදින්න පුළුවන්. නමුත් ඊළඟ බුදුරයා පහළ වෙනතුරු ඇවිදින්න පුළුවන් වේද කියන්න බෑ. මොකද ඒ කාලවලට ඔබ උපදින්නේ බුද්ධ ආගමේමද දන්නේ නැහැනේ. ඒ ආගම්වල අම්මලා තාත්තලා උගන්න දෘෂ්ටි වලට එකතු වෙනවා. අනිත් එක පව්පින් වලට අනුව මනුස්සකමට එහා පැත්තේ සතෙක් වෙන්නයි, දිවියක් වෙන්නයි නොත් පුළුවන්. මහා භයානක ගමනක් ඒක. එතනින් එහා පැත්තට මේ ලබාගත් භාග්‍ය ලැබෙයිද ආයේ කියන්න බෑ. එහෙම මේ ලබාගත් අවස්ථාවේ අගය තේරුම් ගන්න ඕන බොහොම කෙනෙක්. මේ ලෝකේ තවත් ආගම් තියෙනවා. ඒ ආගම් වලට අදාළ අය ඉන්නවා. ඔවුන් ඒවා හරි කියමින් ඉන්නවා. ඔවුන්ට අපාය දිවි ලෝක විශ්වාසත් නැහැ. ඔවුන් සදාකාලික ස්වර්ග නිරය ගැන විශ්වාස කරන අය. හින්දුන්ට නම් පුනරුත්පත්තියක් විශ්වාස කරනවා. අර මේ ආත්මේ හාට යනවායි කියන එක. නමුත් ආත්මයක් තියෙනවා නම් ඒක සතර ගමන නිවා කරන්න බෑ. ඒක නැති කරන්න බුදුහාමුදුරන්ට බෑ. මේක තමන් සිත කෙලසා ගැනීම තුළින් ඇති වෙන හේතුඵලයක් නිසා නිකලස් බවට පත් වෙනකොට අර සසර නැමැති ඵලයෙන් නිදහස් වෙන්න හම්බ වෙනවා. ලෝකයෙන් ඈතර වීම වෙනුවට මේ ලෞකික කියන තැන ලෝකෝත්තර කියන තැනට පත් කරගන්න පුළුවන්. ලෞකික සුවේ අර කියන විදිහට වේදිතයි ඇසෙන් කනෙන් නාසයෙන් විඳිනවා. ලෝකෝත්තර සුවේදී විඳීම මම කොට ගැනීම නැති වෙනවා. විඳීමක් නැත්තේත් නැහැ. නමුත් ඒක සමග ඇලීමක් ගැටීමක් මුලාවක් යලියෝනකමක් නැහැ. ඒ විඳීමේ තියෙන්නේ කර්මසිත විපාකසිත නෙවෙයි. ක්‍රියාත්මක වෙන සිත් විතරයි. ක්‍රියාව සඳහා පමණයි. ඒ කියන්නේ මේ මොහොතේ හටගෙන අනාගතයට ඉතුරු නොවි නැසෙන සිත් වලට තමයි ක්‍රියාසිත කියන්නේ. ඔන්න ඒ අනාගතයට ඉතුරු නොවේ නැතන සිත් බවට ඔබේ සිත පරිවර්තනය කරගන්නවට තමයි ලෝකෝත්තර වෙනවා කියලා කියන්නේ. එතකොට ලෝකෝත්තර මාර්ගයේ තියෙන සෝවාන් වලින් එහා පැත්තට ටිකෙන් ටික. දැන් මේකට මොකද කරන්න ඕන? ඔබ මේ ඇලෙන ගැටෙන ස්වභාවය නැමැති ප්‍රමාදවාදීත්වය වෙනුවට ඒක නොකර ඉන්නට පටන් ගන්න වෙනවා. මේක ඔබ හිතට දීලා බොහොම කල් බලවත් කරලා නිසා ඒක තමයි ඉස්සර වෙන්නේ. ප්‍රමාදයේ ඉස්සර වෙනවා, අප්‍රමාදයේ පහු වෙනවා එන්න. නමුත් ඔබ ප්‍රමාදයේ පසු කරලා අප්‍රමාදයේ ඉස්සර කරන්න ඕන. අන්නේ කටයුත්ත වීරියෙන් කරන්න ඕන නිසා තමයි විරියන දුක්ඛං අච්චේති. වීරියෙන් දුක්ඛෙන් ඈතර වෙන්න පුළුවන් කියලා බුදුන් වහන්සේ මේ වැඩෙන් මිදෙන්න ඔබට සතියක් කියලා එකක් වඩන්න කියලා උගන්වලා තියෙන්නේ. මේ මෑතදී ඔය උගන්වන මනෝවිද්‍යාත්මක ධර්මතාවවලත් උගන්වනවා යම් කිසි දෙයක් ඔබ ක්‍රියාත්මක කරන්න ඕන නම් සිත එකපාර පිළිගන්නේ නැහැ කියලා. බොහෝ වාරයක් සිතට දීලා තියෙන දේ අනුව ඒ ඇත්ත කියලායි සිත පිළිගන්නේ. අලුතෙන් ඔබ යමක් කරනවා නම් ඒක සිතට යෝජනා කරලා 27ක් නැවත නැවත කියන්න ඕන වෙන්න ඕන මේකයි කියලා. එතකොට තමයි ආයක පිළිගන්නවායි කියන්නේ. දශමයක්වත් ඔබ සතිය වඩලා නැතුව ඔබට පුළුවන් දෙයක අනිත් පැත්තට හරවන්න. නැහැ. නැවත නැවත කිරීම තුළින් ඔබට ඒ ස්ථානයට ඒ වැඩේට එකතු නොවීම වළක්වන්නට අවශ්‍ය
අකුසලයෙන් වෙන්නේ මේ සතිචෛතසිකය බාධා කරන්නා වශයෙන් ගෙන්නන්න ඕනේ. එයාට ශක්තිය තියෙනවා අරව දුර්වල කරන්න. ඒ නිසා මේ න්‍යාම දෙකට පෙන්නනවා මේ පෘථග්ජන මාර්ගයට කර්ම රැස් කරන මාර්ගය. කර්ම විපාක සංසාරේම. ලෞකික මාර්ගයේ කර්ම විපාක. ලෝකෝත්තර මාර්ගයේ කර්ම ෂය. කර්ම රැස්කට විපාක ලැබීම නෙමෙයි. කර්ම ෂය කිරීමෙන් ලැබෙන විපාකයේ ලෝකෝත්තර විපාකය. ඒකත් විපාකයක්. නමුත් ඒක අර ලෞකික විපාකයක් නෙමෙයි. මතක තබන්න. නැති වෙන විපාකයක් නෙමෙයි. ඒ නිසා මේ හටගන්න චේතනාව උපාදානය නොවි අවසන් වීම සඳහා මා කුමක් කළ යුතුද කියන ප්‍රශ්නය ත්‍රිපිටකේ පුරා පවතිනවා. තථාගතයන් වහන්සේ ඒ තැන්වල ඒකට දීපු උත්තරයක් තියෙනවා. අනුපාදා පරිත්තස්සනංච අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ අනබිනන්දනමානෝ මුත්තෝ පාපිමතෝ කියන වචන වලින් පෙන්වන්නේ ඒක තමයි. ඒ පෙර කළ දේ නොකිරීම කියන කටයුත්ත කරන්නේ කොහොමද කියලා එතෙන්ට එළඹෙන්න මේ ලෝකයට බැරි වෙලා තිබෙනවා. ඒ නිසා මොනවද අපි කරන්න ඕනේ කියලා තාමත් අහමින් ඉන්නවා. එහෙමත් නැත්නම් භාවනා කියලා කතා කරන්නේ වෙනත් මොනවා හරි මෙනෙහි කිරීමක් කියන නිසා මොනවා හරි කරන්න අපෙන් ඉල්ලනවා. තථාගතයන් වහන්සේ මොනවා හරි කරන්න කියලා වඩා නැහැ ප්‍රහාණයේදී ඒ මොහොතට උපදින දේත් එක්කලා සම්බන්ධ වෙන්න කියලා කියනවා. උප්පන්නං හිතට හටගන්න කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ. මේ තමයි මම හටගන්න ආකාර තුනක්. අන්න ඒ සියුම් తත්වයේ වැටහෙන තුරු ඔබ ඉදිරියට එන්න වෙනවා ධර්මස්සෝණයෙන්. අර පංචස්කන්ධය කියන්නේ ශරීරය කියන තැන ඉඳලා ඒ අදහස් බිඳගෙන ඇවිදින් ස්කන්ධ පහෙන් පහට උපදිනවා මැරෙනවා. සතරක් හැදෙන්නේ උපාදානයෙන්. උපාදාන නැත්නම් සතරක් හැදෙන්නේ නැහැ. එතකොට ලෞකික වෙනුවට ලෝකෝත්තර තත්වයටපත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට ඔබ ඉතුරුයි. ඔබට මොකුත් වෙලා නැහැ. ඔබ බාහිරෙන් දකින්න. ඒ වගේම ඔබට පුදුමාකාර සැනසීමකුත් තිබෙනවා. ඔබේ හිතේ දැවිල්ල තමයි නැතුවලා යන්නේ. ඒ කියන්නේ දුක නැති වුණා විතරයි මොකවත් නැති වෙන්නේ නැහැ. අනිත් දේවල්. එහෙම දෙයක් මේ උගන්වන්නේ. ඔබ ජීවිතයේ සැප විඳින්න ඇවිදින් දුක් විඳින කාරණෙන් ඔබ නිදහස් කරලා දෙන්නට මෙන්න මේ පාරේ යන්න කියලා බුදුන් වහන්සේ වදාහරනවා. එතකොට මේකට එකතු වෙන එකට ලෝභයට, දේශයට, මොහයට එකතු වෙන එකට ප්‍රමාදය කියලා කියනවා. එකතු නොවෙනවා නම් අප්‍රමාද වෙනවා කියලා කියනවා. එකතු නොවීමේදී අර බලවත් වුණා වූ මුල් ගැලවෙන්න පටන් ගන්නවා. ඇතුළත ඔබට දුක් දෙන හේතු අයින් වෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි දුකට හේතු අස්කිරීම කියලා කියන්නේ. ඒ හේතු බාහිර වස්තු වල නෑ. බාහිර දේවල් උදව් කරන ඔබේ හිතේ ඇතුළත තියෙන තබු හේතුවක් වශයෙන් තමයි ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී දේවල් වලින් ඔබ දැවෙන්නේ. ඔබ ඒවා තැබූ නිසා. තැබූ දේවල් නැවත ඉපදීමේ දුක තමයි ඔබ විඳින්නේ. ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන්නේ තැබූ දේවල් නැවත ඉපදීම. හොඳයි ඒවා උපදින්න මුල් නැත්නම් ලෝකේ මොනවා සිද්ධ වුණත් ඔබට මේවා උපදින්න නැත්නම් ඒ දුක්ඛ තිබෙයිද? ඒකෙන් පෙර ඔබට ගැටුණු සහ ඊර්ෂ්‍යා කළ තැන අද ඒක නෑ නේද මගේ ළඟ කියලා තේරෙනකොට තේරෙවි බාහිර සිද්ධිය නෙවෙයි දුක් ගැනත් දුන්නේ ඔබේ චිත්තාභ්‍යන්තරයෙන් ආවා වූ මේ මෝඩකම කියලා. මෙන්න මෙහෙම අංග සම්පූර්ණ තමා පිළිබඳ කරන ගවේෂණයක් මේක තුළ පවතින්නේ. එතකොට මේ පාරේ එනකොට වෙනත් මොකක්වත් මට තේරෙන්නේ නැහැ මේ දුකින් මිදීම සඳහා භාවනා තියනවායි කියලා. පොතේ සමතලස් කර්මස්ථාන 40ක් තිබුණාට ආගම් වල එක එක භාවනා තිබුණාට අපේ බෞද්ධයින් අතරත් මුංග භාවනා ක්‍රම තිබුණාට මේ වැඩේට ක්‍රමයක් නැත. වෙලාවකුත් නැත. වර්තමාන මොහොතේ හිටගෙන හිටියාට ඉඳගෙන හිටියාට දිගා වෙලා හිටියාට ගමන් කළාට කමක් නැත. ඒ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උනාට කමක් නැත. ඒක වර්තමාන මොහොතේ ඔබ තුල සිදුවෙන සිද්ධියේදී පෙර කළ පරිදි ලෝභයෙන්, දේශයෙන්, මොහයෙන් ඒවට එකතු වී කටයුතු නොකොට එයාට ආවනම් යන්න අරින්න අර පුංචි කාලේ වගේ. පුංචි කාලෙත් ඔය වයනවා, බය එනවා, තරහ එනවා, දුක එනවා, තරහ ඇවිදින් අයියත් එක්ක රණ්ඩු වෙනවා, අම්මත් එක්කලා තරහ වෙලා ඉන්නවා විනාඩි ගානකට. හෙට උදේට නිින්ද ගිහින් අවදි වෙනකොට පලි ගන්න අදහසක් දරුවන්ට නැහැ. ඇයි? ඒක මමත්වෙන් අරන් තැබුවේ නැහැ. ඒ ස්කන්ධ පංචකයට ආපු තරහත් හටගෙන නැති වුණා යරුණාම උපාදානය වුණේ නැහැ පුංචි දරුවෝ ගාව.
අනේ පුංචි දරුවන්ගේ මනස භාවනාත්මකයි කියලා කියන්නේ ඔය ඇලමින් ගැටමින්කින් තොරව අවසන් වෙන නිසා. 100ක් සාර්ථක නෑ උදාහරණේ නමුත් ආසන්න වශයෙන්. ඔවුන්ට හෙටට ගන්න තබන්න නැති නිසා තමයි හෙට අයියා දැක්කම පරණ තරහක් නැත්තේ අම්මා දැක්කම ලෙන්ගත්කම ඇරුණාම තරහක් නැත්තේ. තරහ වෙලා තමයි හිටියේ. නමුත් ඒක හොඳ වැඩක් කරන්නම්කෝ හෙට කියලා ඉදිරියට තිබ්බේ නැති නිසා අවසන් වුණා. ඉතින් ඔබ ඉදිරියට තියෙන නිසානේ නැවත උපදින්නේ. බුදුදහමෙන් උපන්නන්නේ තබාපු දේ නැවත ඉපදීමේ දුකනේ. ඉතින් නැවත උපදීමේ දුක නැති කරාට නැවත උපදින්න තියන්නේ නැතුව ඉන්න ඕනනේ. නැවත උපදින්න තියන්නේ නැතුව ඉන්න අල්ලන්න කල් නැතුව ඉන්න වෙනවා. අල්ලා ගන්නවට උපාදානය කියනවා. අල්ලා ගන්න නැතුවම නැවත උපදින්න නැතුව අවසන් වෙනවා. අල්ලා ගන්නවට නිත්සුකාත්ම වශයෙන් බැලීම කියනවා. අල්ලා ගන්න නැති එකට අනිත්‍ය වශයෙන් බැලීම කියලා කියනවා. මෙතෙන්ට නුවණින් සමීප වෙලා මේ වැඩේ පටන් ගන්න ඕනේ. මොකද මං කරන්න ඕන කියලා අහා හිටියට හරි බණ පොත් 100 ගණන් කියුවට හරි පාඩම් කරගත්තට හරි වෙන්නේ නැහැ. දැනීම වෙන වැඩක්. මේක අනිවාර්යයෙන්ම පෞද්ගලික ජීවිතය තුළ ප්‍රායෝගික ප්‍රතිපදාවක්. දැන් ඔබ ළඟ තිබෙන මේ ලෝභ මූල, දේශ මූල, මොහ මූල මොහොතක් පාසා ක්ෂණයක් පාසා ෂය ප්‍රතිපදාවට යන්න වෙනවා. අනුපුබ්බේන මේදාවි තෝකතෝකං කනේ. අනුපුබ්බේන කියන්නේ ක්‍රමික පිළිවෙතකට. මේදාවි කියන්නේ ඥානවන්තයාට. තෝකතෝකං කියන්නේ ටික කියන එක. කනේ කියන්නේ අරමුණක් පාසා ක්ෂණයක් පාසා. රන්කරුවා රිදෙහි මලාරින්නාසේ ඥානවන්තයා මේ උපදින කාම විතර්කයේදී, ව්‍යාපාද විතර්කයේදී, විහිංසා විතර්කයේදී ක්ෂණයක් පාසා මොහොතින් මොහොත ටිකෙන් ටික අතහරිනවා. එකතු නොවීමෙන් කර්ම සිද්ධ නොවෙනවා නම් අනාගත විපාකයට හිතුත් ඉතුරු නොවීම කර්ම සේ වෙන්නේ එහෙමයි. මේක තියෙන හොඳම තැන තමයි ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි බලං සච්චි කරෙය්‍යාති. ඔන්න ආර්ය භූමියේ ආරම්භය. එතනින් එහාටත් වෙන්නනවා මෙම පංච උපාදානස්කන්ධය කියන්නේ මොහොතේ උපදින එක. එකතු නොවීම අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියනවා. එහෙම කිරීමේදී කෙලෙස් නැසෙනකොට සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ලෝකෝත්තර වෙන හැටි පෙන්වලා තියෙනවා. තාමත් සූත්‍රයේ තියෙනවා. නමුත් කෙස්වල අනිත්‍ය බලපු අයට ඕක අනිත්‍ය බලන්න තේරෙන්නේ නැහැ. රූපේ අනිත්‍ය බලපු අයට අනිත්‍ය බලන්න තේරෙන්නේ නැහැ. ඇති වෙන එක නැති වෙන එක අනිත්‍ය කියපු අයට ඕක තේරෙන්නේ නැහැ. මොකද මේක මේ බාහිර සිදුවීමක් නෙමෙයි, නුවණින් දකින්න ඕන දෙයක් නේ. එකතු නොවීමෙන් අල්ලා නොගැනීමෙන් සිදුවෙන දානිත්‍ය කියන තැනට සියුම් ඥානයක් එනතුරු ලියලියා ඉඳී කියා ඉඳී පාඩම් කර ඉඳී උගන්වයි ඉගෙන ගනි ලෞකිකයි තේරෙනවා. දුර්වල පැත්තක්. දුර්ලභ පැත්තට යන්න බෑ. දුර්වල පැත්තේ ඉන්නවා. දුර්ලභ පැත්තට ගිය දවසට මග විවර වෙනවා. මෙන්න මේ විදිහට මේ කරුණු පැහැදිලි කිරීමේදී පෘථග්ජන භාවය කියලා කියන්නේ පුද්ගලයා වශයෙන් කටයුතු කිරීම. නමුත් ඔහු තුලත් සිදුවෙන්නේ පංචස්කන්ධයට ඉපදීම මැරීම. පංචස්කන්ධයට ඉපදීම මැරීම අල්ලා ගැනීම පෘථග්ජන භාවයයි. අල්ලා නොගෙන අතහරින්න පටන් ගැනීම ආර්ය භාවයයි. අල්ලා ගැනීමෙන් කර්ම රැස් වෙමින් පවපිනද යන ඔස්සේ සතර හැදේ. අල්ලා නොගැනීමෙන් හදාගත්ත කර්ම සේවේ. අලුතින් කර්ම රැස් නොවේ. එතකොට ඔබ වින්දනමයි ඔබට සැප වශයෙන් පේන සැපට වඩා 16 ගුණයක් විතර විශාල ලෝකෝත්තර නම් වූ නැතිත් නොවන නූපන් නොහට ගත්තා වූ පුදුමාකාර විදිහේ ලෝකෙත් එක්කලා ජීවත් වෙනකොට ඒවා නිසා දැවිලි නැති තියෙන සන්තෝෂය උදුරා ගන්න බැරි. දැන් ඔබේ සන්තෝෂය මල ගෙදරකදී තරහවකදී තව කනදාටුකය සිද්ධියකදී උදුරා ගන්නවා. ගම් වතුරකදී නායාමකදී ඔබ උදුරා ගන්නවා. ඒක තියෙන්න දෙන්නේ නැහැ. එතෙන්ද වෙන කෙනෙක් එනවා. මේ ලෝක ධර්ම හමුවේදී ඔබෙන් උදුරා ගන්න බැරි සන්තෝෂයක් ඔබට ලබා දෙනවා බුදුරජාණන් වහන්සේ. ඒවා අපට වදින්න නැති බවට පත් වෙන. ඒකට ලෝකෝත්තර සුව විඳිනවයි කියලා කියනවා. ඒකට නිවන් සුව විඳිනවයි කියලා කියනවා. එහෙනම් මේ ලෝකෝත්තර මාර්ගයේ සෝවාන් වලින් එහා පැත්තට අප්‍රමාදී මාර්ගය එතනින් එහාට යන්න ඕන දිගටම කරගෙන එතකොට තමයි අර දුක්ඛ මූලයන් ඉවත් වෙලා යන්නේ. දුක්ඛ මූලයන් ඉවත් වෙලා යන ආකාරය තමයි සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිවන කියලා කියන්නේ. මෙන්න මේ කාරණාව තවත් ධර්ම දේශනා 10ක් හෝ 15ක් හෝ 20ක් 30ක් අහමින් මා කුමක් කළ යුතුද? මා අප්‍රමාද වීමට කුමක් කළ යුතුද කියන ප්‍රශ්නට ඔබට උත්තරයක් තියෙන්න වෙනවා.
තේරුමක්. උත්තරේ නම් එහෙනම් ක්‍රියාවට නගන්න වෙනවා. ඔන්න දැන් වැඩට බැස්සා. දැන් මේකට කියනවා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම කියලා. ඕක කරන්න පුළුවන් නම් අනිත් පූජා එකක්වත් වැඩක් නැතුව යනවා. එයාට ලෝකෙට ඔය වඩත් තියෙන නිසා තිබුණාවයි. නමුත් ඒ නිසා ඒවා විවේචනය කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න කාරණේකුත් නැහැ. මන්දයත් ආමිෂ පූජාව දෙවෙනි ගණේ එකක් ප්‍රතිපත්ති පූජාව උතුම් එකක්. ආමිෂ පූජාවෙන් සසරේ ලෞකික සැපලුවෙන් ඇවිදින්න පුළුවන්. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් වෙත යන්න පුළුවන්. ආමිෂ පූජාවෙන් බුදුන් වෙත යන්න පුළුවන් කියලා තමයි අපේ බෞද්ධයෝ හිතන්නේ. නෑ සසරට තමයි යන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිපත්තියෙන් පුදන්නෝ පමණක් මා පුදති කියලා කියන්නේ. ඒ ප්‍රතිපත්තියෙන් පිදීම කියන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලමින් කර්ම රැස් කිරීම, කර්මස්සේ කිරීමට. ඒ බුදුන් වෙත යන මාවත. මේක තේරුම් ගත්තාම ස්ත්‍රියට පුරුෂයාට ගිහියාට පැවිද්දාට කියලා වෙන කිසිම භාවනාවක් නැති බව තේරෙයි. විදර්ශනාවේදී. ඉතින් ඕක කරන ආකාරය තව ක්‍රම 8කට 10ට උගන්වනවා මේකේ. ඒ ඔය එක කරනවා නම් අනිත් 8ටම අදාළ කර්තව්‍යයන් කෙරෙනවා. තව පාරකින් තෝරගත්තා නම් ඒත් මේ කටයුත්ත කෙරෙනවා. ඔබට අවශ්‍ය වෙන්නේ තථාගතයන් වහන්සේ ජීවමාන වැඩ සිටියේදී මේ එලිකලා වූ මේ සඳහා ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන මාර්ග කීපයකින් එකක් තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවට යන එක. කවුරුත් නිකන් ලබා දෙන්නේ නැහැ. මෝඩකම ඔබ ළඟ තියෙන දෙයක් අයින් කරගන්න එක ඔබේ වැඩක්. ඒ නින්දා මේකට කියනවා තුම් හේහි කිච්ඡං ආතප්පං. ඔබ විසින් මේ ක්ලේශ ධර්මයන් ප්‍රහීන කිරීමේ වීරිය ආතප්ප කිච්ච නැත්නම් කෙලස් තැවි මේ කටයුත්ත කළ යුතුයි. තථාගතරු මේ කාරණේ කියලා දෙනවා අක්ඛාතාරෝ තථාගතා. පාරට බැස්සොත් පටිපන්නාප මොක්කන්ති ඔහු පමණක් මාර බන්ධනෙන් මිදෙනවා. හැමෝම තේරුම් ගන්න තමන්ට වැඩක් තියෙනවා කවුරුත් කරලා දෙන්නේ නැහැ. අදාළ කරුණු තේරුම් ගැනීමට උත්සාහ කරන්න, ඔබේ අවබෝධය බවට පත් කරගන්න උත්සාහ කරන්න. එවිට ස්වභාවයෙන්ම මේ අල්ලා නොගැනීම නැත්නම් එකතු නොනැමැති භාවනාව සිහිය වැඩිමත් සමග ආරම්භ වෙනවා ඇති. ඔබ අනතුරුව පටිසෝතගාමියෙක් ලෝකෝත්තර මාර්ගය යන්නේක් බවට පත් වෙයි. එසේ කර ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිස් වේවා හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වයේ දරනු ලබන්නේ උඩුවර හාලියල පදිංචිව සිට 2018 ජනවාරි මාස 1 වෙනි දින දායකත්වයේ දරූ අයාත්‍රින් වියෝ වූ වෛද්‍ය KTA ධනපාල මහතාගේ ගුණානුස්මරණය කරමින් එතුමානන්ට පුණ්‍යානුදුනා පිණිස හා උපහාර පිණිස මෙම උතුම් ධර්ම දානය සිදු කරනු ලබන්නේ එතුමානන්ගේ භාර්යාව සහ දරුවන් විසිනි. අරමුණ මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය මහා කුසලයේ පරලොස්සපත් KTA ධර්මපාල මහතාට අවශ්‍ය නම් අනුමෝදන් වේවා නැත්නම් උපහාරයක් වේවා. පින් ලබා ගැනීමට බලාපොරොත්තු සිටි නම් මේ පින් අනුමෝදන්ව සුගතිගාමී වේවා. ඉක්මන් භවයකදී මිනිසත් බව ලැබ ත්‍රිලක්ෂණේ වටහාගෙන නැත්නම් මේ ඔබට පැහැදිලි කළා වූ කර්මක්ෂය කිරීමේ මාර්ගය පූර්ණේ කරගෙන ගැනීම පිණිස මෙම කුසලල් හේතු ආසනාව වේවා. එමෙන්න දෙපාර්ශ්වයේ පරලෝසෙපත් වන්ට දුනා වූ දෙමාපිය ඇතුළු සියලුම ඥාතීන්ටත් අවශ්‍ය නම් මේ පින් අනුමෝදන්ව සංසාරික ජීවිත සපවත් කරගනිත්වා. මතුපදිනා භවයකදී මිනිසත් බව ලැබ නිර්වාණ අවබෝධය පිණිස මඟ පාදා ගන්නට මෙම කුසලයේ මහ උපකාරී වේවා. ගරුණීය දේශකයන් වහන්සේටත් මේ භවයේදීම සතර දුක් කෙලවර කර ගැනීම පිණිස මේ කුසලයේ උපකාරී වේවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් සතරින් ඈතර වීම පිණිස පෙරදරන සියලු දෙනාටමත් මේ පින් සහ ධර්ම අවබෝධයේ නිර්වාණ මාර්ගයේ පූර්ණයට උපනිශ්චය වේවා. දරුවන්ගේ යහපත් පැවතුම් ප්‍රාර්ථනාවන් ඒ ආයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවන සැලසේවා. දායකත්වයේ දරූ සියලු දෙනාටත් මේ භවයේදීම සසර දුක් කෙලවර කර ගැනීමට මේ ධර්ම දානි දැන්වන්නා වූ කුසලයේ වගේම අවබෝධ හේතු ආසනාව වේවා. ඔබේ යහපත් පැතුම් ඉටු කර ගැනීමට ලැබේවායි කියන සුභාශිංසනයයි මම කරනු ලබන්නේ. ඔබ කිව් පරිදි ගුණානුස්මරණයක් වී අවශ්‍ය කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් කරන මතු උපදින භවයකදී මේ මඟ හෙළි කරගනිත්වා. ඔබ හැම දිනාට මේ ධර්ම දානයේ ආනිසංසය සහ අවබෝධය දෙකම හේතුඵල වශයෙන් ක්‍රියාත්මක මුතලින් ඉහාත්ම වශයෙන්ම ලෝකෝත්තර මංපෙත් විවර වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං